ආයුබෝවන් දරුවනේ මම අද කැමතියි ඔයාලත් එක්ක කතා කරන්න අපුස සාපෙළ විභාගයේදී ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් සමත් විය යුතු ප්‍රධාන විෂයක් ගැන. ඒ තමයි සිංහල භාෂාව හා සාහිත්‍ය. සිංහල භාෂාව හා සාහිත්‍ය කියන විෂය ගැන කතා කරනකොට හැමෝටම ටිකක් අපහසු වෙනවා අපුස සාපෙළ විභාගයේදී ඒ සාමාර්ථයක් ලබා ගැනීම. මේකට හේතුව වෙන්නේ මෙම විෂය ප්‍රශ්න පත්‍ර 3කින් සකස් වෙලා තිබීම. ප්‍රශ්න පත්‍ර 3ටම අපි ලකුණු 200ක් අරගන්න ඕන. මේ ලකුණු 200 දෙකෙන් බෙදලා ලකුණු 100ට හරවලා තමයි උගලන්ට A සාමාර්ථ B සාමාර්ථ C සාමාර්ථ ලබා දෙන්නේ. ඉතින් අපි මුලින් කතා කරමු මේ ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උගලන්ට ලැබෙන්නේ ප්‍රශ්න 40කින් යුක්තව ලකුණු 40ක් ලැබෙනසේ. ඒක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ උගලන්ගේ පෙළපොත ආශ්‍රයෙන් ව්‍යාකරණ, රචනා, සාරාංශ, ප්‍රායෝගික ලේඛන ආදී ප්‍රශ්න වලින්. මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 80ක් හිමි වෙනවා. තුන්වෙනි ප්‍රශ්න පත්‍රය ලකුණු 80ක් හිමිවන සාහිත්‍ය සංග්‍රහය ඇසුරෙන් තමයි සකස් වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයටත් ඔයගොල්ලෝ ලකුණු ලබාගත යුතුයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට වගේම. එතකොට මේ ප්‍රශ්න පත්‍ර තුනටම ලැබෙන ලකුණු එකතු කරලා ඒ ලකුණු දෙකෙන් බෙදලා තමයි අපි අවසාන ලකුණ සකස් කරන්නේ. දැන් මේ ප්‍රශ්න පත්‍ර තුනේ අපි බොහෝ කොට අධ්‍යයනය කරලා තියෙනවා දරුවන්ට ගැටලුවක් වෙලා තියෙන්නේ මේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා ගැනීම. තුන්වෙනි ප්‍රශ්න පත්‍රය ඇත්තටම ඊටම රසවත් ප්‍රශ්න පත්‍රයක්. මේක දරුවෝ මුලින් ඉඳලම අදහස් කරනවා අසීරු ප්‍රශ්න පත්‍රයක් කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. මේක අපි රස විඳීම සම්බන්ධයෙන් තමයි සකස් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනකොට ඔයගොල්ලෝ සතුව උසස් රස වින්දනයක් තියෙනවා නම් ඔයගලන්ට රස විඳින්න තේරෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබා ගැනීම අසීරු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10. ඒ කියන්නේ අණු කොටසුත් 10ක් සමග ප්‍රශ්න 20ක් තියෙනවා. ඒ ප්‍රශ්න 20 සඳහා ලකුණු 20ක් ඔයගලන්ට ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නයටත් සාහිත්‍ය ඒ උගලන්ට නියමිත සාහිත්‍ය ග්‍රන්ථයේ ඇතුළත් පාඩම් ආශ්‍රයෙන් අහන කෙටි ප්‍රශ්න තියෙන්නේ. ඒකටත් ලකුණු 20ක් ලැබෙනවා. එතකොට එතන ලකුණු 40ක් තියෙනවා. ඉතුරු ලකුණු 30 ලැබෙන්නේ උගලන්ට විචාර ප්‍රශ්න සම්බන්ධයෙන්. විචාර ප්‍රශ්න ලකුණු 15 බැගින් දෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. ලකුණු 10 බැගින් ගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනුව එතන ලකුණු 30ක් ලැබෙනවා. මෙන්න මේ ලකුණු 30 ලබා ගැනීමට තමයි ගොඩක් දරුවන්ට අපහසු වෙන්නේ. අපි ප්‍රශ්න පත්‍ර පරීක්ෂණයේ යෙදෙනකොට දැකලා තියෙනවා බොහෝ දරුවෝ අර පළවෙනි ප්‍රශ්නෙට සහ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියලා 3 4 5 6 7 කියන මේ ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයකටවත් පිළිතුරු ලියන්නේ නැහැ. මේක ඊටාම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපි අද සාකච්ඡා කරන්න හිතුවේ මෙන්න මේ 3 4 කියන ප්‍රශ්නත් 5 6 කියලා ඔයගලන්ට ලබා දෙන ප්‍රශ්නත් අතරින් තෝරාගෙන පිළිතුරු ලිවීමට මොනවද අවශ්‍ය කරන කරුණු කියලා. 10 11 ශ්‍රේණි දෙකටම නියමිත පොත තමයි මේ. ඒ කියන්නේ සාහිත්‍ය සංග්‍රහය. මේ සාහිත්‍ය සංග්‍රහය ඇසුරෙන් තමයි මුළු තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේම සකස් වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේදී දරුවනේ ඔයගලන්ට තියෙන ගැටලුව තමයි විචාරයක් ලියන්නේ කොහොමද කියන්නේ. විචාරයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම සැලකලා බලමු. දරුවනේ ඔයාලගේ 10 ශ්‍රේණියට නියමිත සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ 23 වෙනි පාඩමේ තියෙනවා සාහිත්‍ය නිර්මාණ විචාරය කියලා පාඩම. ඇත්තටම මේ පාඩම තුලින් අපිට මූලික අවබෝධයක් ලබා දෙනවා විචාරය කියන්නේ මොකක්ද කියලා. ඒකේ දක්වලා තියෙනවා සංස්කෘත භාෂාවෙන් ගත්ත ශ්ලෝකයක්. අවක්තාපි ස්වයං ලෝකං කාමං කාව්‍ය පරීක්ෂකං
ඒ විදිහට පටන් ගන්න මේ ශ්ලෝකයේ අර්ථය තමයි ආහාර ඉදිකල හැක්කේ ස්වල්ප දෙනාට. එහි සෑම දෙනාම ආහාර බුදිති. ආහාරේ රස දනිති. ආහාර පිසිනු ලබන්නේ බුදින්නන් සඳහා. එබැවින් ආහාර පිසිනාය ආහාර බුදිනාය යන්නේ කොටස් දෙකක් ඇත. ආහාර බුදිනාය යම් රසවත් ආහාරක් රසවත්ද නැද්ද කියා පවසත්. එහෙත් ඔහු පිසීමෙහි නොපොහොසත් වෙති. අසවල් ද්‍රව්‍යගෙන අසවල් ලෙස ඉදිකල හොත් රසවත් වෙති කියන්නට ඕන නොදනි. දැන් මෙන්න මේ කාරණාවම තමයි දරුවනේ සාහිත්‍ය නිර්මාණ, කාව්‍ය, කෙටිකතා, නවකතා මේ ආදී ඕනෑම සාහිත්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් අප ਵਿਚාරය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කාව්‍යයක් කියවලා රස විඳනනම්, ගීතයක් අහලා ඒකෙන් යම් කිසි රසයක් ලැබුවා නම්, නවකතාවක් කියවලා ඒකෙන් යම් කිසි රසයක් ලැබුවා නම්, කෙටිකතාවකින් ලැබපු රසයක් ගැන අපිට අන් අයට කියන්න පුළුවන් නම් අන්න ඒකට තමයි ਵਿਚාරය කියන්නේ. දැන් ඔයාලා හැමෝම ඕනම ගීතයක් එහෙම නැත්නම් කවියක් කියවලා ඒක ගැන ඔයාලට දැනෙන හැඟීම් කියන. දැන් මේ දේවල් කියන්න ਵਿਚාරයක් ලියනකොට નિયમિત ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි කතා කරන භාෂාවෙදි කියන හරිම නියමයි, හරි සාර්ථකයි, හරිම වටිනවා. හොඳට ඒක පැහැදිලි වෙලා තියෙනවා. අන්න ඒ වගේ වචන වලට වඩා අපි මෙහිදී ਵਿਚාරයක් ලියනකොට යෙදිය යුතු විවිධ යෙදුම් තියෙනවා. මේ යෙදුම් ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් මේ ਵਿਚාරය කියන එක ගොඩාක් අමාරු දෙයක් වෙන්නේ නැහැ. මේකෙදි අප සතුව තියෙන්න ඕනේ ලිවීමට යම් කිසි ඉවසීමක්. මේක අපි කියන්න යන දේ අනිත් අයට පැහැදිලි කරලා කියන්න අපි තුල යම් කිසි සංයමයක් තියෙන්න ඕන. අන්න ඒක සාර්ථකව තියෙන අයට මේ ਵਿਚාරය හොඳට කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි අද මුලින්ම ඔයාලගේ සාහිත්‍ය පොතේ එන සරල සාහිත්‍ය පාඩමකට යොමු වෙමු. 10 ශ්‍රේණියේ දරුවන්ට නියමිත හානාහිය පානා අඬ හැරෙන්දනේ කියන පාඩම පිළිබඳ අද අපි කතා කරමු. දැන් හානාහිය පානා අඬ හැරෙන්දනේ කියනකොට උගලන්ට නිකන් හුරු පුරුදු බවක් දැනෙනවා ඇති මේ පදපේළිය තුල. මේක දරුවනේ ජන කවියකින් ගත්ත කොටසක්. එතකොට එහෙනම් මේ පාඩමෙන් කතා කරන්නේ ජන කවි පිළිබඳව. මේ ජන කවි කිව්වහම අපේ ජන කවිය ගාක් ඈත අතීතයක් තියෙන සාහිත්‍ය අංගයක්. උදේ සිටන් වකුටු කොන්ද දිග හැර පල්ලා අතේ තියන ගොයම් මිටිය බිම දම පල්ලා හිසේ තියන ලේන්සු පොඩිය අතට ගනිල්ලා සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට යමල්ලා ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා ගණ දෙවියන්ගේ කෝවිල ගාවා අපිත් කියමු කවි ගොවිපල ගාවා. ජන කවිය ගැන කතා කරනවා නම් බොහෝ දේ කතා කරන්න තියෙනවා. හැබැයි මං හිතුවා අපේ දරුවන්ට මේ විභාගයට නියමිත සාහිත්‍ය කොටස විතරක් කතා කරන්න. මොකද නැත්තම් ඕගොල්ලන්ට පාඩම් කරන්න ගොඩාක් කරුණු එකතු වෙනවනේ. ඉතින් ඕගොල්ලන්ට මේ සාහිත්‍ය සංග්‍රහය නියම කරලා තියෙන කොටස් පිළිබඳව විතරක් අපි කතා කරමු කියලා මම හිතුවා. දැන් මේ හානාහිය පානාණ්ඩ හැරෙන්දනේ කියන පාඩම දරුවනේ ඇත්තටම අපි කතා කරන්නේ උපදේශාත්මක කවි පිළිබඳව. දැන් අපේ ජන කවිය ගත්තොත් වර්ග ගොඩාක් ගැන කතා කරනවනේ ජන කවියේ. උගුළු දන්නවා ජන කවියේ වර්ග කතා කරොත් විවිධ රැකියා ආශ්‍රිත ජන කවි තියෙනවා. කුඹුරාශ්‍රිතව, කමතාශ්‍රිතව, හේන, කරත්ත කවි, පතල් කවි, බඹර කවි මේ ආදී කවි ගොඩාක් තියෙනවා. ඒතර මේ අතරින් මිනිස්සු තමන්ගේ ජීවිතයෙන් ලැබපු අත්දැකීම් අනිත් අයට උපදේශයක් ලෙස දීමට තමයි උපදේශාත්මක කවි කියන ජන කවි වර්ගයේ භාවිතා කරලා තියෙන්නේ. මේ කවි අදටත් හෙටටත් තව අවුරුදු 100ක් ගියත්
අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ජනකවි පිළිබඳ අපිට හම්බ වෙන ඉතිහාස තොරතුරු මොනවද කියලා. දැන් අනුරාධපුර යුගයේ ලියවෙච්ච ග්‍රන්ථයක් තියෙනවා සංයුක්ත නිකායට කතාව. ඒකේ පරමත්ත ජෝතිකාව කියන කොටසේ එන පාඨයක තියෙනවා මග පාර ළඟ කුඹුරක් රකිමින් හිටපු කාන්තාවක් ජාති ජරා මරණ පිළිබඳව කවියක් කියමින් සිටියා. එතකොට ඒ අවස්ථාවේදී මෙතනින් ගමන් කරනවා ස්වාමීන් වහන්සේලා, ඒ කියන්නේ සංඝයා වහන්සේලා 69. මේ 69 මේ කුඹුර අසලින් වඩිනකොට අර කාන්තාව කියපු කවියේ අර්ථය පිළිබඳව කල්පනා කරලා ඒගොල්ලෝ රහත් බවට පත් වුණා කියලා කියනවා. ඒ පිළිබඳ විස්තරේ තමයි ඔය සංයුක්ත නිකායට කතාවේ තියෙන්නේ. එතකොට එහෙනම් අපිට හම්බ වෙන ලිඛිත සාක්ෂියක් තමයි ජනකවියට අනුරාධපුර යුගයේ දක්වා දිවෙන ඉතිහාසයක් තියෙනවා කියන එක. ඉතින් මේ ජනකවි මිනිස්සු භාවිතා කරලා තියෙන්නේ තමන්ගේ හදවතේ තියෙන විවිධ සිතුවිලි ප්‍රකාශ කරන්න. දුක, සතුට, බිය, කනගාටුව, කලකිරීම, කාන්සිය, ඒ කියන්නේ පාළුව, ඒ වගේ දේවල් ගැන ඒගොල්ලෝ අනිත් අයට අඟවන්න ඕන වුණාම කරේ ඒක කවියකින් ප්‍රකාශ කිරීම. අපි මේ ජනකවි ගැන කතා කරනකොට මේ විවිධ රැකියාවල යෙදෙන අය තමන්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීමට භාවිතා කළ කවි, ඊළඟට මිනිස්සු අතර ඇතිවෙච්ච ලෙඩ රෝග, වසංගත, ගොවිතැනට වෙන හානි සඳහා ඇතිවෙච්ච ලෙඩ රෝග සඳහා යොදාගත් ශාන්ති කර්ම වලට භාවිතා කරපු කවි, ඊළඟට තමන් විවාහ වෙන්න අපේක්ෂා කරන තරුණයා හෝ තරුණිය පිළිබඳව ඇතිවන හැඟීම් ගැන ප්‍රකාශ කරන කවි, ඊළඟට විවේකයේ විනෝදයෙන් ගත කිරීමට කියන තේරවිලි කවි, මේ ආදී කවි වර්ග ගණනාවකින් මේ ජනකවි සමන්විත වෙනවා. මේ ජනකවි වල තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ ජනකවි වල භාෂාව හරිම සරලයි. ඊළඟට මේ භාෂාව හැබැයි භාවපූර්ණ වචන වලින් යුක්තයි. ඊළඟට මේ ජනකවි වලට යොදාගත්තේ බොහොම සරල උපමා හා රූපක. ඉතින් එහෙනම් පොදු ජනයා අතරේ භාවිතා වෙලා ලියපු කෙනෙක් නැතුව, ඒ කියන්නේ කතුවරයෙක් නැතුව මෙච්චර කල් අපේ අතර භාවිතේ පැවති මේ ජනකවි වලින් අපිට નિયમિત දැනුමුතු කමට කී කවි හේවත් උපදේශාත්මක කවි පිළිබඳව අපි මෙතන ඉඳලා කතා කරමු. දැන් ඕගලන්ට નિયમિત මේ කවි 8ක් තියෙනවා. මේ කවි 8න් පළවෙනි කවිය තමයි ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනේ මිනිහා ළුමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බත් දීම අතැල්ලුමින් දැනේ හානා හීය පානා අඬ හැරෙන් දැනේ. දැන් මාතෘකාව පාඩමේ සකස් වෙලා තියෙන්නේ මේ කවිය අවසාන පේළිය ඇසුරේ. දැන් ඇත්තටම අපි බැලුවොත් මේ කවියේ පළවෙනි අදහස, ඒ කියන්නේ සරල මේ කවියෙන් කියවෙන මූලික අදහස ගත්තොත් අපිට මේකෙන් කියවෙන්නේ යමක ස්වභාවය. ඒ කියන්නේ අපිට කෙනෙක් දිහා බලලා ඒ කෙනා තේරුම් ගන්න, යම්කිසි කාර්යයක් කරන ආකාරය අනුව ඒ කාර්යය තේරුම් ගන්න අපිට හැකි වෙන බව තමයි මේ කවියෙන් කියන්නේ. දැන් අපි බලමුකෝ පළවෙනි පේළියේ අර්ථය මොකක්ද කියලා. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. දැන් ගහකට කොටනවා කියන්නේ ගහක් කපන්න යනවා. දැන් කෙනෙක් ඇවිල්ලා ගහක් කපන්න යනකොට දරුවනේ මේ ගහ කපන්න එයා සූදානම් වෙන්න ඕනේ. දැන් ඉස්සර කාලේ මිනිස්සු ගස් කපන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ අදහස් කරනවා මේ ගහට අධිග්‍රහිත දෙවි දේවතාවෝ ඉන්නවා කියලා. ඒක නිසා ඒගොල්ලෝ මේ ගහට වැඳලා අවසර අරගෙන තමයි ගහ කපන්නේ. ඕගොල්ලෝ අහලා තියෙනවනේ ස්වර්ණමාලී චෛත්‍ය ඉදි කරන්න යනකොටත් එතන තිබුණු රන්තෙලඹු ගහ කපන්න ඒ රන්තෙලඹු ගහේ හිටපු දේවතාවියගෙන් අවසර ගත්තා කියලා. එතකොට මේ දේවතාවිය තමාගේ මේ වෘක්ෂ විමානය අතහැරලා යන්න මිනිස්සුන්ව පොළඹවා ගත්තේ තමන්ගේ නම ඒ ඉදි කරන චෛත්‍යයට දානවා කියලා පුරුදු වුණාට පස්සේ. ඉතින් ඒ වගේ
මේ ගහක් කපන්න ඉස්සෙල්ලා ගහ කපන්න සූදානම් වෙන මිනිස්සු ඒ ගහ කැපීමෙන් ඒ ගහ කැපුවට පස්සේ ඒ ගහ වැටෙනකොට තවත් ගස් වලට අනතුරු සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් ඒ ගහ කැපීමෙන් ඒ අහල පහල තියෙන ගොඩනැගිලි වලට ඒ මොනවාම හරි දෙයකට අනතුරු සිද්ධ වෙනවා නම් ඒව වළක්වලා තමයි ගහ කපන්න සූදානම් වෙන්නේ. නිකම්ම ආවට ගියාට ගහක් කපන්නේ නැහැ. ඊළඟට ඒ ගහ කපන්න ඉස්සෙල්ලා ඒ ගහේ මුල අවට වටපිටාව හොඳට සුද්ධ පවිත්‍ර කරගන්න. ඒ දන්නවද? පුරව උස්සලා ගහට පහර දෙනකොට අවට තියෙන ගස් පැල් පඳුරු වල පොරව පැටලෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඒ ගහ කපන කෙනාට අනතුරක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ගහ කපන්නේ ඉස්සෙල්ලා එයා ගහ කපන්නේ සූදානම් වෙන ආකාරයෙන් අපිට පුළුවන් මේ පුද්ගලයා මේ ගහ කපන්න කොයිතරම් පළපුරුද්දක් තියෙන කෙනෙක්ද කියලා දැනගන්න. ඊළඟට කියනවා මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි. මිනිහෙක්ද නොමිනිහෙක්ද? ඒ කියන්නේ මේ යන ගමනේ මේ බණොස්සයා මොන වගේ කෙනෙක්ද කියලා. එහෙම නැත්නම් මේ යන කාර්ය මොන වගේ කාර්යයක්ද කියලා අපිට දැනගන්න පුළුවන්. කොහොමද? කඩිසර ගමනින් යන කෙනා හරීම ප්‍රාණවත්. ඒ කියන්නේ යා යන්නේ යාට උවමනා ගමනක්. සමහරු ඉන්නවා ගමනක් යන්නේ ඕනාවට එපාවට. හරියට නිකන් බලෙන් යමකට ඇදගෙන යනවා වගේ. අන්න එතකොට එයා ඒ යන ගමන අනුව ඒ යන ගමන මොන විදිහේ ගමනක්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඊළඟට කියනවා අමුතු බත් දීම අතැල්ලුමින් දැනි. දැන් දරුවනේ අපේ රටේ මිනිස්සු ආගන්තුක සත්කාරයට හරීම ලැබීනේ. එතකොට ගෙදරට බත් කන වෙලාවට විතරක් නෙවෙයි වෙන ඕනම වෙලාවක ආවොත් කැම ටිකක් දෙන්න තේ ටිකකින් සංග්‍රහ කරන්න අපේ මිනිස්සු පැකිලෙන්නේ නැහැ. ඉතින් අමුතු බත් දීම අතැල්ලුමින් දැනී කියන පදයෙන් අදහස් කරන්නේ දැන් අපි ඔන්න හිතමු දවල්ට ගෙදරට ආහාර ගන්න වෙලාවට අමුත්තෙක් ආවා. ඒ ආපු අමුත්තට අපි හුඟක් කැමති. එතකොට අපි යාට බත් කන්න එන්න කියලා ආරාධනා කරලා කතා කරන්නේ අත අල්ලලා එන්න කියලා. ඒ කියන්නේ මේ අපේ වලලුකර ප්‍රදේශයෙන් අත අල්ලලා ඉන්න අපි කෑම කන්න යමු කියලා කතා කරන්නේ ඇත්තටම කෑම ටිකක් කන්න දෙන්න අවශ්‍යතාවය තියෙන අය. එහෙම කියලා තමයි අපේ අතීත මුතුන් මිත්තෝ කියන්නේ. හැබැයි අතේ වැලමිට හරියෙන් අල්ලලා අපි කෙනෙක්ට කෑම ටිකක් කන්න එන්න කිව්වොත් ඒ අත ලෙස්සලා යනවා. ඒ කියන්නේ අපේ අතින් ගැලවෙන. එතකොට ඒ කියන්නේ නිකන් අපි අර කතාවට කියන්නේ නිකන් මේ වචනෙට විතරයි කෑම ටිකක් කාලා යන්න කියලා අහන. ඒකෙදි බලකිරීමක් ගැන කියවෙන්නේ නැහැ. එතකොට ඒ ආපු අමුත්ත දන්නවා මේ කෑම කන්න එන්න කියන්නේ ඇත්තටම කැමැත්තෙන්ද නැද්ද කියලා. ඊළඟට කියනවා හානා හීය පානා අඬ හැරෙන් දැනි. දැන් සීසානවනේ දරුවනේ කුඹුරේ සීසානකොට අපි කාවද ඒ කාලේ අතීතයේ යොදාගත්තේ හරකුන්. එතකොට මේ හරක්ව සීසාන්නේ යොදා ගන්නකොට ඊගොල්ලන්ටත් පොඩි අර ජවයක් ශක්තියක් ඇති කිරීම සඳහා සීසාන මිනිස්සු හයියෙන් කවි කියනවා. කවි කිය ඒ හරක්ව දක්වනවා. දැන් මම ඒක උදාහරණයකින් පෙන්නන්නම්. සරණ සරණයි බුදුන් දැක නිවන් දැක පම්මගේ වහු දරුවා නපව ඉදි කටුව මිනිල්ල සකිනු බදන්නවද රලබලේ නපව පුතා දැන් අඬහැරේ පාන එකෙන් අපිට පුළුවන් මේ සීසාන කුඹුර මොනතරම් ප්‍රමාණයෙන් විශාලද කුඩාද කියලා දැනගන්න. මේ කුඹුරේ දැන් විශාල අඬහැරයක් පාලා ඒ කියන්නේ පිරිස විශාල ප්‍රමාණයක් යොදාගෙන මේ අඬහැරය පෑවොත් ඒ කියන්නේ ප්‍රමාණයෙන් හුඟක් ලොකු කුඹුරු යායක් තමයි මේ සීසාන.
එතකොට මේ අඳුරේ සාමාන්‍ය විදියට ඇහෙනවා නම් අපි දන්නවා ලියදී 7-8කින් සමන්විත කුඩා කුඹුරු කෑල්ලක් තමයි මේ සීසාන් කියන්නේ. මොකද ඒක කරන්නේ එක්ක තනි පුද්ගලයෙක්ව දෙන්නේ. දැන් අර අඳුරේ ගොඩාක් පිරිසක් එකතු වෙලා කරනවා නම් තමයි ඒ අඳුරේ සද්ද යනවා අපිට හිතා ගන්න පුළුවන් මොන විදිහේ සීසෑමක්ද මේ සිද්ධ වෙන්නේ. මොන විදිහේ විශාල කුඹුරකද කියලා. එතකොට එහෙනම් අර මම මුලින්ම කිව්වේ ඒ යම්කිසි කාර්යයක් කරනකොට ඒ කාර්යය කිරීමේ ස්වභාවය අනුව අපිට ඒක මොන විදිහේ කාර්යයක්ද කියලා දැනගන්න පුළුවන්. හොඳයි. ඒ තමයි පළවෙනි කවියේ අර්ථය. දැන් දරුවනි ਵਿਚාරයක් ලිවීමට නම් අපි මේ කවිවල අර්ථය දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ මේ කවි කටපාඩම් කරගන්න ඕනේ. මොකද ඕගලන්ට විභාගෙට විචාර ලිවීමට එනකොට මේ පෙළ පොත ඕගලන්ට භාවිතා කරන්න දෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ සතුව මේ කවි මතකයේ රැඳිලා නැත්නම් කොහොමද ඕගොල්ලෝ උදාහරණ සඳහා මේ කවි යොදන්නේ? ඒක නිසා ඔන්න අද ඉඳලම මේ කවි කටපාඩම් කරගන්න. හොඳයි. අපි යන් දැන් දෙවෙනි කවියට. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් නැත. බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. පනින රිලවුන්ට ඉනිමන් කමක් නැත. දැන් අපි බලමු මේ කවියෙන් මොකද්ද කියන්නේ කියලා. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත. දැන් මේකෙන් කියන්නේ සුදුසු දෙයක් ඒ සුදුසු කාලෙට කළ යුතුයි. නහින දෙහින කාලේ කියන්නේ මොකද්ද? වයසට ගිහින් අපි මැරෙන්න කිට්ටු වෙලා ඉන්න කාලේ. එහෙම කිව්වොත් ඔයගලන්ට සරලව තේරෙනවනේ. ඒ කියන්නේ මහලු වියට ලං වෙලා. ඒ කාලෙට තමයි ගොඩක් අය පින් කරන්න යොමු වෙන්නේ. මෙතන කියන්නේ ඒ කාලෙට විතරක් පින් කරන්න කියන එක නෙමෙයි. අඩු ගානේ නහින දෙහින කාලේ. ඒ කාලෙට කරන්න ගොඩක් ලොකු වැඩ නැහැනේ. එතකොට අඩු ගානේ පින් ක්‍රියාවලවත් ඒ කාලෙදී යෙදිය යුතුයි. වහින කලට කූඩින් විල් වලින් නැත. දැන් වැස්ස කාලෙටනේ මේ විල් වල ජලය පිරීලා මාළු කූරින් එළියට පවා එන්නේ. ඒ කියන්නේ සමහර විල් තියෙනවා මාළු ඉන්නවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. වේලිලා අඩිය හොඳටම ඉරිතලලා තියෙනවා. හැබැයි වර්ෂාව වැටුනහම මේ විල් වල ජලය පිරුණහම අර මඩ අස්සේ හැංගිලා තිබුණු මාළු බිත්තර පුපුරලා පුංචි මාළු පැටව එළියට ඇවිල්ලා මඩ අස්සේ හැංගිලා හිටපු මාළු එළියට ඇවිල්ලා විචිත්‍රවත් මත්ස්‍යයෙන් යුක්ත විල් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ කවියෙන් අදහස් වෙන්නේ ඒ වහින කාලෙට මාළු විල් වලින් එළියට එනවා. වහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. මේ කවියේ තුන්වෙනි පේළියේ වචනාර්ථය ගත්තොත් මේකෙන් කියන්නේ බැහැලා යන එහෙම නැත්නම් ගලාගෙන යන ජලයේ දෝතක් ගත්තට කමක් නැහැ. ඒ කියන්නේ නිස්කාරණේ නිකරුණේ ගලාගෙන යන ජලයෙන් අපි මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් කරොත් ඒක තමයි වඩාත් හොඳ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ජල ධාරාවක් ගලාගෙන යනවා. මේ ජල ධාරාව කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. මේ ජල ධාරාව නිකරුණේ තවත් ගංගාවකට හෝ ඇලකට දොලකට එකතු වෙනවා. එතකොට මේ ගලා යන ජලයෙන් අපි මොකක් හරි ප්‍රයෝජනයක් ගත්තොත් ඒක ගංගාවට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න අපිට ඒකෙන් යම්කිසි ලාභයක් ලැබෙනවා. ඒක තමයි මේ කවියේ තුන්වෙනි පේළියෙන් කියන්නේ. පණින රිලවුන්ට ඉනිමන් කමක් නැත. දැන් මේ කවි පේළියෙන් අදහස් කරන්නේ පැන යන රිලවුන්ට ඉනිමන් අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ ගහකින් ගහකට පැන යන රිලවුන්ට ඉනිමගක් ඕන වෙනවද? නැහැනේ. ඒ ගහේ ඉඳලා ඊළඟ ගහට පනින්න. එහෙම නැත්නම් එක අත්තක ඉඳලා ඊළඟ අත්තට පනින්න රිලෙවෙට ඉනිමගක් ඕන වෙන්නේ නැහැ. ඒතර මේ කවි පේළියෙන් අදහස් කරන්නේ යම්කිසි දෙයක් දන්න කෙනෙක්ට අනිත් අයගේ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි කාර්යයකට බොහෝම දක්ෂ වෙච්ච එහෙම නැත්නම් ඒ කාර්යයේ හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්ට ඒ කාර්යය දන්නේ නැති කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ඒ කාර්යයට අලුත් කෙනෙක්ගෙන් උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ කියන වගේ අර්ථයක් තමයි මේ කවි පෙළෙන් කියවෙන්නේ. හොඳයි. දරුවනේ අපි දැන් තුන්වෙනි කවිය විමසලා බලමු. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ.
වරද පෙනිති වැඩ නූගත් අයට ලොවේ වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝවේ. දැන් මේ කවියෙන් මොකද්ද මේ අදහස් කරන්නේ? වරද අන්තිම පේලිය බලන්න. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝවේ. සකිය කියන්නේ යහළුවෙක්. කවියා අපිට යහළුවෙක් කියලා අමතලා හොඳ අදහසක් කියනවා. වරද නැති අය මේ ලෝකේ නැහැ. අපි හැමෝටම වැරදිනවා. අපි හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. ඉතින් අපි පළවෙනි පේලියේ මොකද්ද කියන්නේ කියලා බලමු. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. දැන් සමහර අවස්ථා තියෙනවා අපේ අතින් වෙන පුංචි වැරද්ද අනිත් අය දකිනවා මහා ලොකු වැරද්දක් විදියට. ඒ එක එක්කෙනා දකින විදිය. ඉතින් එතනදී වැරද්ද සිද්ධ වෙච්ච කෙනා තමන් කියලා හිතාගෙන කවියා කියනවා වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. මේ අනිත් අයට පේන තරම් මේ වැරද්ද සිද්ධ වෙච්ච මහා ලොකු වැරද්දක් නෙවෙයි. කවියා අපිට එහෙම කියනවා. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වැරද්දක් සිද්ධ වුණා නම් මගේ අතින් ඒක නිකන් සිද්ධ වෙච්ච වැරද්දක් නෙවෙයි. ඒ කියන්නේ මේ වැරද්දක් ඇතත් ඒ කියන්නේ සමහර දේවල් අපි කරගෙන යනකොට අපේ අතින් වැරද්දක් වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් වශයෙන් පිඟන් කෝප්ප ගොඩාක් තියෙනවා. අපි මේ පිඟන් කෝප්ප ටික හොදගෙන යනවා. මේක හොඳ දෙයක් නේ. ඒ කරන අතරේ එක පිඟානක හරි කෝප්පයක් හරි අපේ අතින් බින්දෙනවා. එතකොට ඒ වැරද්ද සිද්ධ වුණේ අපි නිකරුණේ ඉඳලා නෙවෙයිනේ. යම් කිසි දෙයක් කරන්න ගිහින් තමයි අපේ අතින් ඒක සිද්ධ වුනේ. අන්න ඒ වගේ අදහසක් තමයි වැරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වැරද්දක් සිද්ධ වුණත් ඒක මම මේ නිකන් ඉඳලා සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි කියලා කියනවා. වරද පෙනිති වැඩ නූගත් අයට ලෝවේ. දැන් ගොඩක් වෙලේට දරුවනේ අනිත් අයගේ වැරදි පේන්නේ වැඩ ඉගෙන ගත්තේ නැති අයට. ඒ කියන්නේ වැඩක් දන්නේ නැති අයට. ඕනම දෙයකදී වැඩක් කරන්න යනකොට ඒකට විවේචන ඕන තරම් එල්ල වෙනවා. ඒක ඒ වැඩේ නොකර ඉන්න තාක්කල් අපිට විවේචන එන්නේ නැහැ. හැබැයි අපි යම්කිසි වැඩක් කරන්න ගියාම අපිට එක එක්කෙනාගෙන් විවිධ දේවල් විවේචන අදහස් අඩුපාඩු එළියට එනවා. ඉතින් එහෙනම් වැරදි පේන්නේ ඒ වගේ වැඩක් නොකර ඉන්න අයට. දැන් අපි ගමුකෝ උදාහරණයක් විදිහට දරපලන එක කියලා. ඔන්න මිනිස්සෙක් දරපලන. එතකොට මේ දරපැලීම කරනකොට එක කරන්න හරි අමාරුයිනේ. පොරවක් අරගෙන පොරවෙන් දර කොටේට ගහලා දර කෑල්ලක් කපා ගන්න බොහෝ වෙලාවක් යන්න පුළුවන්. මේක දිහා බලාගෙන ඉන්න ජීවිතේටත් පොරවක් අල්ලලා දර කෑල්ලක් කපපු නැති කෙනෙක්. එයා මේක බලාගෙන ඉන්නකොට කියනවා අයියෝ ඕක මං කරා නම් මට ඔయిత වඩා ඉක්මනට කරන්න. මට ඕක ඔయిత වඩා හොඳට කරන්න. හැබැයි යා මේ වැඩේ කරා නම් එයාටත් තේරෙනවා මේක කොයි තරම් දුෂ්කර අමාරු කාර්යයක්ද කියලා. ඒ වගේ තමයි ඕනම දෙයක්. දැන් ਵਿਚාරයක් ගමු. ਵਿਚාරයක් ලියපු නැති කෙනෙක් කියන්න පුළුවන් අපෝ ඕක සුළු දෙයක් නේ. මට නම් ඕක ලියන්න පුළුවන්. හැබැයි ලියන්න ගියාම තමයි ਵਿਚාරේ ලියන්න අපි ළඟ අදහස් නැත්තම්, අපි ළඟ උදාහරණ නැත්තම්, ਵਿਚාරේ ලියන්න අවශ්‍ය වචන අපි ළඟ නැත්තම් ඒක අපිට කරගන්න බැරුව යනවා. එහෙනම් ඕනම දෙයකදී ඒ වැඩේ කරන්නේ නැති අයගේ විවේචන වැඩියෙන් අපිට එල්ල වෙනවා. ඒවට සැලෙන්න හොඳ නැහැ. ඊළඟට කියනවා වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝවේ. වැරදි කරන්නේ නැති අය මේ ලෝකේ නෑ. හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ උනත් උන්වහන්සේ බුදු වෙන්න පෙර ආත්මවලදී උන්වහන්සේගේ අතිනුත් අඩුපාඩු ජීවිතේට සිද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේ මේවා කියලා තියෙනවනේ. ඉතින් දරුවනේ එහෙනම් අපි වගේ පෘථග්ජන මිනිස්සු අතින් කොයිතරම් වැරදි සිද්ධ වෙයි. ජන කවියා මේ අපිට හොඳ අවවාදයක් දෙනවා. හැම දෙයක්ම සර්ව සම්පූර්ණයෙන් දකින්නේ නැතුව හැම දෙයකම අඩුපාඩු වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් නම් අපි ගොඩක් වෙලේට අනිත් අයට සමාව දෙන හොඳ යහපත් හදවත් තියෙන මිනිස්සු වෙනවා. මේක තමයි මේ කවියෙන් අදහස් කරන්නේ. අපි දැන් හතරවෙනි කවියට යමු. හතරවෙනි කවියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු තමන්ගේ තරම දැනගෙන කල් හරිනු මේ හොඳ අවවාදයක් දෙන්නේ දරුවනේ ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු මොකද්ද මේ ගොඩැල්ල කියන්නේ ගොඩැල්ල කියන්නේ උස් ගොඩ බිමක් එතකොට මේ වගේ උස් ගොඩ බිමක ලිඳක් කපන්න යනකොට අපිට ලැබෙන ප්‍රතිඵලය අපි දැනගන්න. දැන් අපි ලිඳක් ඉදි කරන්න බිමක් තෝරගනිද්දී අපි ඒ තෝරගත්ත ඉඩම එහෙම නැත්නම් ඒ භූමියේ තියෙන උසම තැන නෙමෙයි ලිඳ කපන්න තෝරගන්නේ. අපි තෝරගන්නේ ඒ සඳහා ඒ භූමියේ තියෙන සාමාන්‍ය සමතලා තනිතලා ප්‍රදේශය. එතකොට උස් ගොඩැල්ල කියන වචනේ අර්ථය ගත්තොත් උස් ගොඩ බිම කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට කියනවා බොරැල්ලේ තරම දැනගෙන උඩ පනින්න. බොරැල්ල කියන්නේ බොරළු වලට. දැන් බිම තියෙන ගල් බොරළු වලට තමයි බොරැල්ලේ තරම කියලා මෙතන කියන්නේ. බොරැල්ලේ ප්‍රමාණය. දැන් අපි හිතමුකෝ අපි මුහුදු වැලි තියෙන මුහුදු විරලක උඩ පනිනවා කියලා. ඉතින් එතකොට ඇත්තටම අපේ කකුලට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ නේ දරුවනේ. හැබැයි අපි කළුගල් සහිත උල් ගල් කෑලි තියෙන කළුගල් වගේ තියෙන තැනක අපි උඩ පැන්නුව මේ කියන්නේ යටිපතුලට ආවරණයක් නැතුව. ඒ කියන්නේ සපත්තු සෙරෙප්පු මුකුත් පළඳින්නේ නැතුව. එතකොට අපේ කකුලට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? අපේ කකුලට හානි වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙතන කතා කරන වචනාර්ථය අනුව බැලුවොත් මේ කියන්නේ අපි උඩ පනිනවා නම් එතන තියෙන බිම තියෙන ගල් බොරළු ගැන හිතලා උඩ පනිනවා. ඒ කියන්නේ අපි යමක් කරන්න පෙර ඒ කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය. එහෙම නැත්නම් ඒක කිරීමට අපි ඒක ඒ යම්කිසි කාර්යයක් කිරීමට යන විදිහ අනුව අපිට ලැබෙන ප්‍රතිඵලය ගැන අපි කල්පියා කල්පනා කරන්න ඕනේ. දැන් අපි හොඳට කැපෙන පිහියක් අරගෙන පිහිය කැපෙනවද කියලා බලන්න අපේ අතක් හරි. එහෙම නැත්නම් ඇඟිල්ලක් හරි. කැපෙනවද කියලා මුවහත බැලුවොත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යෙන් අත කැපිලා යනවා. එහෙනම් අපි යම්කිසි දෙයක් කරන්න ඉස්සෙල්ලා අපි ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට කියනවා කඩුල්ලේ තරම දැනගෙන කද බඳින්න. කඩුල්ල කියන්නේ මොකද්ද? ඉස්සර කාලේ ගෙවල් වල දැන් වගේ තාප්ප බැඳලා ගේටු දාලා නැහැනේ. ඒ ගෙවල් වල ඒ ඩිටායිති ඉඩම ඒ භූමිය ඒගොල්ලෝ වැටක් ගහලා වෙන් කරගෙන තිබුණා. මේ වැටෙන් ඇතුල් වෙන්න හදලා තිබුණු ස්ථානයට තමයි කඩුල්ල කියලා කියන්නේ. මේ කඩුල්ල බොහෝ විට සකස් කරන්නේ අර දෙපැත්තේ කණු දෙකක් ඉඳලා ඒ කණු දෙකට උණ බම්බු වගේ දේවල් දාලා තමයි මේ කඩුල්ල සකස් කරන්නේ. එතකොට මේ කඩුල්ලෙන් බොහෝ වෙලාවට කඩුල්ලේ යටම තියෙන උණ බම්බුව අයින් කෙරෙන්නේ නැහැ. මේකෙන් පැනලා තමයි ගොඩක් වෙලෙට අපි යන්නේ. මොකද මේක ටිකක් කරදරකාරී වැඩක් නෙමෙයි උණ බම්බුව අයින් කරන්න ඕනේ ආපහු දාන්න ඕනේ. ඉතින් බම්බු කීපයක් අයින් කරලා තිබ්බහම මේ කඩුල්ලෙන් පැනලා අපිට යන්න පුළුවන්. එතකොට අපි දැන් කදක් බඳිනවා නම් කද කියන්නේ කරින් බඩු ගෙන යන්න භාවිතා කරපු උපකරණනේ මේ කද. අර අම්බලමේ පිනා හැම අරන් ඉන්නේ වළංකද. අන්න ඒ කද. එතකොට මේ කද මේ කඩුල්ලෙන් අරගෙන අපිට එහාට යන්න පුළුවන් තරමේ කදක් වුණොත් ඒ කියන්නේ අපි මේ කදට දාගන්න බඩු මොනතරම් බරකින් යුක්තද කියලා අපි කලින් තීරණය කරන්න ඕනේ. අපිට මේ කඩුල්ල හරහා මේ කදෙන් යන්න පුළුවන්ද කියලා. එහෙම තීරණය කරලා තමයි දරුවනේ කද බඳින්න ඕනේ. ඒ කියන්නේ අපි වැඩක් කරන්න කලින් කල්තියා ඒකෙන් අපිට ලැබෙන ඵල ප්‍රයෝජන ගැන කල්පනා කරලා බලන්න ඕනේ. තමන්ගේ තරම දැනගෙන කල් හරින්න. මේනම් අපේ ජීවිතයට වැදගත් උවදනක් ලබා දෙන්න. තමන්ගේ තරම දැනගෙන කල් හරිනු. අපි කවුද? අපිට මොනවද කරන්න පුළුවන්? අපි කොයි විදිහටද ජීවත් වෙන්නේ? අන්නේ කියන දේ මේකෙදි හුඟක් වැදගත් වෙනවා. අර ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕනේ කියලා කියන එකත් මේකෙන් අදහස් කරනවා. තමුන්ගේ තරම දැනගෙන කල් හරින්න. දැන් දරුවනේ අපි මේ පාඩමේ කවි 4ක අර්ථය දැනගත්තා. ඊළඟට තියෙන්නේ 5 වෙනි කවිය.
දැන් මේ හැම කවියකින්ම අපේ ජීවිතේට අපිට යම්කිසි ආදර්ශයක් ලබා දෙනවනේ. යම්කිසි ඕදනක් ලබා දෙනවා. අපි බලමු පස්වෙනි කවිය. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬු ගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. දැන් මේ කවියෙන් නම් අපි හැමෝම අහලා පුරුදු ප්‍රස්තාපිරුලකුත් කියවෙනවා. නිසි කාලයට අපි කළ යුතු දේවල් නොකර ඒකට සුදුසු නැති කාලෙදී ඒ දේවල් කරන්න යෑමෙන් ලැබෙන ඵල විපාක ගැන තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ ඕනම දෙයක් කළ යුතු සුදුසු කාලෙට කරන්න ඕන. දැන් බලන්න ඇස නැතිදා පොත ගත්තේ කියන්නේ. ඇස් පේන කාලෙට. දැන් මේ ජනකවි අදට අවුරුදු 200කට පෙර කියවෙච්ච කවිනේ. එහෙම නැත්නම් අපි හිතමුකෝ අවුරුදු 100කට 150කට පෙර කියවෙච්ච කවි කියලා. ඉතින් ඒ කාලේ මේ දැන් වගේ අපේ මිනිස්සු ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඇස් පේන කාලෙදී පුළුවන් තරම් පොතපත කියවලා දැනුම ලබා ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. දැන් නම් වයසට ගියාත් ඉතින් පොත් කියවන්න පුළුවන් නේ කණ්ණාඩි දාලා. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ පොත් කියවීම විතරක්ම නෙමෙයි. අපිට යම්කිසි දෙයක් කරන්න පුළුවන්කම තියෙන කාලෙදී ඒ දේ කළ යුතුයි කියන එක. ඊළඟට කියනවා දත නැතිදා උද්දඬු ගිනි තපින්නද. දැන් උග්ගස් කියන දේ හපන්න අනිවාර්යෙන් දත් තියෙන්න ඕනේ. මේ උග්ගහේ දඬු කපලා කුඩා කෑලි වලට සකස් කරගෙන අපි ඒක හපලා ඒකේ තියෙන විෂ රස විඳිනවා. උරා බොනවා. ඉතින් ඒක හරියම රසවත්. ඉතින් උග්ගස් හපන්න නම් අනිවාර්යෙන් දත් තියෙන්න ඕනේ. දැන් ඉන්නේ ගොඩක් නාගරික දරුවෝ නම් උග්ගස් කාලා නැතුව ඇති. හැබැයි ගම්බද දරුවෝ නම් මේ උග්ගස් රස විඳලා තියෙනවා. එතකොට මේ උග්ගස් හපන්න දත් තියෙන්න ඕනේ. එහෙම දත් නැත්තම් දත් නැති කෙනෙක්ට උග්ගස් දුන්නොත් ඒව දාලා ගින්දර තපින්නද එහෙම නැත්තම් ගිනි තපින්නද කියන එක තමයි මේකෙන් අහන්නේ. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැති කෙනෙක්ට ආතට අටුකොස් දුන්නා වගේ කියන්නේ තන්නේ එක වගේ කතන්දරයක් තමයි දත්. අටුකොස් කියන්නේ තිතාම හයිය දෙයක්නේ. ඒක හපන්න දත් තියෙනවා. එතකොට දත් නැති වයසක 100 කෙනෙක්ට අටුකොස් දුන්නොත් උත්පලක් නැහැනේ එකෙන්. Tamanට ලැබෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ Tamanට අවශ්‍ය දෙයක් සුදුසු කාලෙදි ලැබෙන්නේ නැතුව ඒක ඊට පහු කාලයක ලැබුණොත් ඒකෙන් පළක් නැහැ කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපි ළමා කාලේ සෙල්ලම් කරන්න කැමති ක්‍රීඩා භාණ්ඩයක් ගමු. ඒක අපිට ළමා කාලෙදි ලැබෙන්නේ නැතුව අපි වයසට ගිහිල්ලා ලැබුණොත් ඒකෙන් අපිට පළක් තියෙනවද? නෑනේ. එතකොට අපිට ඒකට කැමති වුණත් ඒකෙන් සෙල්ලම් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි දත් නැති කාලෙට උග්ගස් ලැබිලා වැඩක් නැහැ. තුන්වෙනි පේලිය ගත්තොත් වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද. දැන් ශක්තිය තියෙන්නේ තරුණ කාලෙනේ. එතකොට මේ ශක්තිවන්ත කාලේ ශක්තියක් තියෙන කාලේ ක්‍රීඩා හිම කරලා ඒ තමන්ගේ ශරීරයේ තියෙන හැකියාවල් එළියට දාන්නේ නැතුව එහෙම නැත්නම් අපි හිතමුකෝ අපිට තරහකාරයෙක් හිටියා එයාට පහර දෙන්න අපිට මේ තරුණ කාලේ හැකියාවක් නොලැබුණාම අපිට වයසට ගිහිල්ලා මේ අවස්ථාව ලැබුණොත් අපිට පුළුවන් වේද එදා ඒ අපිට අවශ්‍ය වෙච්ච විදිහට එයාට පහර දෙන්න. එහෙම නැත්නම් ඒ ක්‍රීඩා තරඟෙට ඉදිරිපත් වෙන්න බෑ. මෙතනදී කියන්නේ වෙර නැතිදා ගහගත්තේ දිනන්නද. ශක්තිය නැති කාලේ ගහගෙන දිනන්න පුළුවන්. බෑ කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟට හතරවෙනි පේලියෙන් කියන්නේ යුද ඇතිදා නැති කග කොස් කොටන්න. උගලෝ අහලා තියෙනවනේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා. කඩුවක් පාවිච්චි කරන්නේ සටන් කරන්න. ඒ කියන්නේ යුද්ධයක් තියෙනවා. එතකොට මේ යුද්ධය තියෙන වෙලාවේදී අවශ්‍ය කරපු කඩුව එදා ලැබෙන්නේ නැතුව පස්සේ කාලෙක ලැබුණොත් වැඩක් තියෙනවද? එතකොට වෙන්නේ ඒ කඩුව කොස් කපන්න ගන්න තමයි. අන්න ඒ වගේ අදහසක් තමයි මේකෙන් කියන්නේ. දරුවනේ මේ සමස්ත කවියෙන් අපිට අදහස් කරන්නේ අපිට ලැබිය යුතු යම් දෙයක් ඒ සුදුසු කාලෙට ලැබෙන්න ඕනේ. එහෙම ලැබෙන්නේ නැතුව පහු කාලෙක ලැබිලා අපිට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපි
ඒ කාලවලට කළ යුතු දේවල් ඒ කාලවලට කරන්න. එහෙම නැතුව අපි ඒ කළ යුතු දේ පස්සට කල් දැමීමෙන් අපිට කවදාවත් ඒක සාර්ථකව කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ කවියෙන් අදහස් කරන්නේ. අපි යන් 6 වෙනි කවියට. එක්කුණ දාට දණ්ඩේ පැණිසේමා වෙන්නුණු දාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටු අත්තේ අගසේමා ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා. දැන් දරුවනේ මේ කවියෙන් අදහස් කරන්නේ ඇත්තටම ජීවිතේ යම්කිසි වයසකදී අපි හැමෝම පත්විය යුතු අවස්ථාවක් ගැන. ඒ කියන්නේ අපි ගත්තොත් විවාහය වගේ අවස්ථාවකදී අපි මේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් මුහුණ දෙන කටුක තත්වයක් ගැන තමයි මේකෙදි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ගමුකෝ තරුණ යුවලක් ඉන්නවා. මේගොල්ලෝ එකතු වෙලා ඉන්න කාලෙට, ඒ කියන්නේ ආශ්‍රය කරන කාලෙට, මුල් කාලේ බොහොම සමගියෙන් සතුටින් ඉන්නවා. හරියට නිකන් උග්ගහයි ඒකේ පැණී වගේ. ඒ කියන්නේ එකටම හරිම රසවත් නිකන් මිහිරි ජීවිතයක් ගත කරනවා. හැබැයි කාලයක් ගිහිල්ලා මේගොල්ලෝ එකට ජීවත් වෙනකොට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ප්‍රශ්න ඇති වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. එතකොට එහෙම වෙනකොට ඒවා ඉවසා දරා ගන්න බැරි වෙනකොට දෙදෙනෙකු අතර වාද විවාද අඩදම්බර ඇති වෙනකොට අර සමගියෙන් හිටපු දෙන්නගේ ජීවිතේ දැන් නිකන් යක් දෙබරයක් වගේ. වෙන්නුන දාට යක් දෙබරේ වදසෙන්නා. එකතු වෙලා ඉන්නකොට උග්ගහේ මීපැණි වගේ උග්ගසේ තියෙන පැණි වගේ ඉතාම රසවත් ජීවිතය. හැබැයි වෙන් වෙන්න ලං වෙනකොට එහෙම නැත්නම් වෙන් වුණාම කෙනා එක්කෙනෙක්ට අනෙක් කෙනාව දැනෙන්නේ දෙබර වදයක් වගේ. දෙබර වදේ කියන එකේ පැණි ඊටාම තිත්ත රසකින් යුක්තයි. ඉතින් දරුවනේ මේ දෙබර වදයකට මේ ජීවිතේ සමාන කරලා තියෙන්නේ ඊටාම අප්‍රසන්න නිසා. ඒ කියන්නේ කටුක රසයක්, තිත්ත රසයක් දැනෙන නිසා. ඉතින් ගැටලු වලින් යුක්ත ජීවිතේ මට නම් දැන් මේ ජීවිතේ තිත්තයි කියලා එහෙම කියන්නේ. අන්න ඒ වගේ අදහසක් තමයි මේ කවිපේලියෙන් අදහස් කරන්නේ. ගොසින් ගොසින් කටු අත්තේ අගසේමා. දැන් ජීවිතේ ගත වෙලා ගිහිල්ලා හරියට කටු අත්තක අගට ගියා වගේ. ඒ කියන්නේ ගොඩාක් දුෂ්කර මාර්ගයක තමයි මේ ජීවිතේ ගත කරලා තියෙන්නේ. කටු ගහක කටු අත්තක අගට යනකොට අපිට මොනතරම් සීරීම් සිද්ධ වෙයිද? මොනතරම් ශරීරයට වේදනාගෙන දෙනවද? අන්න ඒ වගේ අදහසක් තමයි මේ 3 වෙනි පේලියෙන් අදහස් කරන්නේ. ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා. ඉතින් එයාගේ දැන් පුරුෂයෙක් නම් තමන්ගේ බිරිඳට එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයාට කාන්තාවක් නම් අදහස් කරනවා දැන් ඔබට මාව කරවිල තිබ්බටු වගේ තිත්තයි නේද? දැන් මේ කරවිල කියන්නේ තිත්ත එළවලු වර්ගයක්. තිබ්බටු කියන්නේ තිත්ත තිබ්බටු කියලා තියෙනවා. ඊටාම මේ තිත්ත කියන්නේ කටුක රසයෙන් යුක්ත එළවලු වර්ගයක්. එතකොට මේ දෙකට සමාන කරනවා දැන් ඔබට මාව ඊටාම අප්‍රසන්නයි නේද කියන එක. ඒ කියන්නේ අපි ඇත්තටම මේ කවියේ දැන් සැඟවුණු අර්ථය ගත්තොත් මේකෙන් කියන්නේ ජීවිතේ අපි සතුටින් ඉන්න කල් අපිට ප්‍රිය වෙන අය අපිට ජීවිතේ දුකත් එක්ක ඒ කියන්නේ අපිට මොනවා හෝ ඒ කෙනාගේ දැනෙන නොගැලපීම් එක්ක අප්‍රසන්න වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මේ කවිය ඕගලන්ගේ ජීවිතේට දැන් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ කියලා හිතුවට අපිට යාළු මිත්‍රකම් අපේ යාළුවෝ අතර පවතින හිතවත්කම් වලට උනත් මේක යොදා ගන්න පුළුවන්. මේ කවිය අපේ ජීවිතේ හැම කාලයකටම ගැලපෙනවා. හොඳයි. අපි යන් ඊළඟට 7 වෙනි කවියට. රන් විමනේ සිටි මුත් දුක නැති වෙද්ද පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරලින් සැදු මුත් ගත නොදිරද්ද පැණි වරකා ගසටත් තින නොවදිද්ද. දැන් මොකද්ද මේ කවියෙන් අදහස් කරන්නේ?
රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. දැන් රත්තරන් විමානයක්, ඒ කියන්නේ රත්තරන් වලින් හදපු ඊටාම සැප පහසුකම් සහිත මාලිගාවක්, ඒකක අපිට ජීවත් වෙන්න ලැබුණොත් අපිට දුක කියන එක ඇති වෙන්නෙම නැද්ද? නැහැනේ දරුවනේ. අපි මොනතරම් සැප සම්පත් සහිත ස්ථානයක හිටියත් අපේ හිතට අවශ්‍ය දේවල්, සමහර දේවල් අපි ගත්තොත් නිදහස කියන එක උනත් ඒක නැති වෙනකොට අපිට කොයි තරම් සැප සම්පත් තිබ්බත් අපිට දුකක් ඇති වෙනවා. අනිත් එක තමයි අහලා තියෙනවද මිනිස්සුන්ව මොනම දෙයකින්වත් සතුටු කරන්න බෑ කියලා කතාවක් තියෙනවා. ඉතින් කොයි තරම් සැප සම්පත් දුන්නත් එයාට නැති මොකක් හෝ දෙයක් ගැන කියලා එයාගේ හිතේ ඒක ගැන තියෙන දුකක් කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙතන අදහස් කරනවා සමහර විට කොයි තරම් සැප සම්පත් තියෙන අයට වුණත් ජීවිතේ දුක කියන එක ඇති වෙන්න පුළුවන්. තනි මීයේ කෑමුත් බඩගිනි නැද්ද? මීවද? ඒ කියන්නේ මීපැණි. ඒක අපි සලකන්නේ ඊටාම සුපිරි ගණයේ ආහාරයක් විදියට. මොකද මීපැණි කියන දේ හරිම දුර්ලභයිනේ. ඉතින් මේ දුර්ලභ දෙයට ලොකු වටිනාකමක් තියෙනවා. ඒතර මේ වටිනා මීපැණි අපිට හැමදාම ආහාරයට ගන්න ලැබුණා. අපිට බඩගින්න කියන එක ඇති වෙන්නේ නැද්ද? මීපැණි ආහාරයට ගන්න ලැබුණා කියලා අපේ බඩ පිරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කොයිතරම් රසවත් ආහාර පාන ලැබුණා අපිට සමහර වෙලාවට ඒ තුලින් අපේ බඩගින්න නිවා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා කවියේ වගේ කොයිතරම් සැප සම්පත් තිබුණත් අපිට යම් කිසි අඩුපාඩුවක් ජීවිතේට දැනෙන්න පුළුවන්. මිනි බරණින් සැදුමුත් ගත නොදිරද්ද. දැන් අපේ ශරීරය මණික් ආභරණ වලින් සරසගෙන මණික් ආභරණ පැළඳගෙන හිටියත් කොයිතරම් ලස්සනට ශරීරය තියාගෙන හිටියත් මේක කවදා හරි දිරලා යනවනේ. මේක දිරන්නේ නැහැ කියන්න බෑනේ. මේ ශරීරය දිරනවා. එහෙනම් මේ කතා කරන්නේ බුදුදහමෙන් කියපු අනිත්‍ය ගැන. ඊළඟට කියනවා පැණි වරකා ගසටත් හින නොවදිද්ද. පැණි වරක ගහට හින ගහන්නේ නැද්ද? දැන් සුභදහමේ අපූර්ව නිමවුමක් ලෙස අපි දකින මේ අකුණු ගැහිල්ල සිද්ධ වෙනකොට අහසෙන් එන අකුණු එක එක ගස් තෝරලාද වදින්නේ දරුවනේ නැහැ. යම් කිසි භූමියක තියෙන උසම ගහ මුණ ගහක් වුණත් ඒ ගහට තමයි ඒ අකුණ වදින්නේ. ඒකට ගැමි භාෂාවෙන් තමයි හින ගහනවා කියලා කියන්නේ. එතකොට මේ අකුණු වැදීම පැණි වරක කියන්නේ ඊටම රසවත් පළතුරක් දෙන ගහක් නේ. එතකොට ඒ වගේ ගහකට මේ ගහ ඊටම හොඳ ගහක් ඒක නිසා මේ ගහට අකුණු වදින්න නැතුව තියෙයි එහෙම කියලා අපිට අදහස් කරන්න බෑ. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් සිදුවේ හැකියි. එයා මොන තරාතිරම කෙනෙක් වුණත් ඒක මොන තරම් උසස් දෙයක් වුණත් ඒ දෙයට සබහාදහමෙන් සිදුවෙන හානි සිද්ධ වෙනවා. එහෙනම් මේ කවියෙන් ඇත්තටම කියන්නේ කොයි මට්ටමක ඉන්න කෙනෙක්ට වුණත් මොන පරිසරයක ජීවත් වුණත් සබහාදහමෙන් එහෙම නැත්නම් බුදුදහමෙන් අපිට උගන්වපු අනිත්‍ය කියන දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙනස් වීම කියන දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඊළඟට අපි දැන් යනවා අවසාන කවියට. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනිහුල දියේ හෙලා අනුන් ලියන් දැක තමලියට තලතලා දුවන මුවන් දැක නොදමව් නෙළු පලා. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා. දැන් මේ කවියෙන් කියන්නේ ඇත්තටම මේ කවියේ සමස්ත අර්ථය මේ පද හතරෙම තියෙන සමස්ත අර්ථය ගත්තොත් මේකෙන් කියන්නේ තමන් ගාව තියෙන වටිනා දේවල් අනුන් ළඟ තියෙන දේවල් දැකලා විනාශ කරගන්න එපා. දැන් අර ප්‍රස්තාපිරුකුත් තියෙනවනේ අතේ ඉන්න කුරුල්ලා වටිනවා අතේ ඉන්න කුරුල්ලන්ට වඩා කියලා නේද? ඒ කියන්නේ දැන් අපි ළඟ තියෙන දේ බොහෝ වෙලාවට අපිට වටින්නේ නැහැනේ දරුවනේ. අපි හැම වෙලෙම අපි ළඟ තියෙන දේට වඩා අපිට නැති අනුන් ළඟ තියෙන දෙයක් ගැන තමයි හිතලා දුක් වෙන්නේ. දැන් බලන්න අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා. අපි අඳුරේ යනකොට
අපිට තියෙන්නේ පුළුවත්තක් නා. අර පොල් ගහේ හනසු එකතු කරලා රෙදිපටි වලින් බැඳලා හදන ඒ අපි අඳුරේ යනකොට හදන ඒ උපකරණයට තමයි පුළුවත්ත කියලා කියන්නේ. දැන් මේ අපේ නාගරික දරුවෝ නම් සමහර විට මේව දැකලත් නැතුව ඇති. දැන් මේ හුලුවත්ත කියන දේ පත්තු කරගෙන අඳුරේ යනකොට අපිට මේ මඟ පෙන්වන්නේ. පාරේ තියෙන ගල් වලවල් ඒ වගේ දේවල් වලින් අපිට බේරිලා ඒ කරුවලේ ඒ යන ගමන යන්න උදව් වෙනවා මේ හුලුවත්ත. එතකොට මෙහිම යනකොට අපිට යන්න ඕන ස්ථානයට කලින් අපිට මේ විදුලි කෙටීම් වලදී ආලෝකය ලැබෙනවා. මේ ලැබෙන ආලෝකයට රැවටෙන අපි හිතනවා එළිය තියෙනවා. දැන් මේ හුලුවත්තෙන් වැඩක් නැහැ කියලා හිතලා අපි මේ හුලුවත්ත නිවා දානවා. නිකම්ම නෙමෙයි නිවන්නේ. ජලයේ ඔබලා ආපහු පත්තු කරගන්නත් බැරුව යනවා ලේසි. එහෙනම් විදුලි එළිය දැකලා ඒකට රැවටිච්ච අපි අපේ අතේ තිබුණු මේ ගිනි හුල වතුරේ ඔබලා නිවලා දැම්මොත් අපිට දැන් මොකද වෙන්නේ? විදුලි කෙටීම් නතර වෙන්න පුළුවන්. එක දිගට පැය ගාණක් විදුලි කොටන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි කොහොමද මේ අඳුරේ යන්නේ? ඊළඟට කියනවා අනුන් ලියන් දැක තමලියට තලතලා. දුවන මුවන් දැක නොද මව් නිලූපලා. දැන් අනුන්ගේ ලියන් දැන් සමහර පුරුෂයෝ ඉන්නවා තමන්ගේ ගෙදර ඉන්න භාර්යාවට වඩා අනිත් අයගේ භාර්යාවන්. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර ඉන්න කාන්තාවන්ට වඩා වෙනත් නිවෙස් වල ඉන්න වෙනත් කාන්තාවන්ව දැක්කහම තමන්ගේ කාන්තාවගේ අඩුපාඩු ඒ අයත් එක්ක සංසන්දනය කරලා බලනවා. එතකොට මගේ බිරිඳට වඩා ඒ බිරිඳට මේ ගුණය තියෙනවා. මගේ බිරිඳට වඩා එයාට ඒ බිරිඳට මෙන්න මේ දේවල් කරන්න හැකියාව තියෙනවා. මේ වගේ දේවල් හිතලා ගෙදර ඇවිල්ලා තමන්ගේ බිරිඳට දොස් කියන, ගහන, තලන පුරුෂයන් අපේ සමාජයේ ඉන්න. බොහෝ වෙලාවට මේක එදා ගැමි සමාජයේ තිබුණු දෙයක්. දැන් සමහර පිරිමි අය හේන් වල වැඩ කරන කාන්තාවන්ව දැක්කහම තමයි ගොඩක් වෙලේට තමන්ගේ ගෙදර ඉන්න කාන්තාවට ඇවිල්ලා මේ විදිහට දෝෂාරෝපණය කරලා තියෙන්නේ. මේ එදා සමාජය. හැබැයි මේක අද සමාජයට හොඳට ගැලපෙනවා. ඊළඟට කියනවා දුවන මුවන් දැක නොද මව් නෙලූපලා. දැන් දුවගෙන යන මුවෙක්ව අපිට ලේසියෙන් අල්ලගන්න පුළුවන්ද? මුවා කියන්නේ ඊටාම වේගයෙන් දුවන සතෙක්. එතකොට මේ මුවාව අල්ලගන්න තමන් මහන්සියෙන් කඩාගත්ත පලා ටික අත ඇරලා දාලා ඒ කියන්නේ බිම වැටිලා විසික් වෙන්න හැරලා අර මුවා පස්සේ ගියොත් අන්තිමට නෙලාගත්ත පලා ටිකක් නැහැ මුවත් නැහැ. අන්තිමට යාට හැමදේම නැතුව යනවා. ඉතින් මේ කවියෙන් අදහස් කරන්නේ තමන්ගේ ළඟ තියෙන දේවල් අනිත් හැම දෙයකම වඩා වටිනවා කියන එක. හොඳයි දරුවනේ. දැන් අපි මේ පාඩමට නියමිත කවි 8ේම අර්ථය පැහැදිලි කරගත්තා. දැන් අර්ථය පැහැදිලි වුණේ නැත්නම් මේ අපිට දෙන මේ කවි පන්තිය මේ ජන කවි ටික ආශ්‍රයෙන් දෙනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න බැරුව යනවා. දැන් ඔන්න අපි එහෙනම් කවි ටිකේ අර්ථය දන්නවා. දැන් එහෙනම් අපි බලමු අපේ මේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ දීලා තියෙන ප්‍රශ්න මොනවද කියලා මේ කවි පන්තිය ආශ්‍රය. පළවෙනි ප්‍රශ්නය උදාහරණ ගෙනහැර පාමින් අපූර්ව ආකාරයකට උපදෙස් දෙන්නට ජන කවියා තුල වූ හැකියාව පද්‍ය පන්තිය ඇසුරෙන් විමසන්න. උදාහරණ ගෙනහැර පාමින්. දැන් අපි දරුවනේ ਵਿਚාරයක් ලියන්න ඉස්සෙල්ලා අපි කළ යුතු දේ තමයි මේ ප්‍රශ්නේ දෙතුන් පාරක් කියවන එක. ප්‍රශ්නේ හොඳට කියවලා ප්‍රශ්නේ කොටස් වලට කඩා ගන්න ඕනේ. ඒ අනුව තමයි අපි මේ එක් එක් කොටසට ගැලපෙන ලෙස පිළිතුර සකස් කරගන්නේ. දැන් අපි බලමු පළවෙනියෙන් මේ ප්‍රශ්නේ මොකද්ද ගෙන අද අපෙන් අහන්නේ කියලා. උදාහරණ ගෙනහැර පාමින් අපූර්ව ආකාරයකට උපදෙස් දෙන්නට ජන කවියා තුල වූ හැකියාව. එහෙනම් උදාහරණ ගෙනහැර පාමින්. අන්න ඒක අපි එක කරුණක් විදිහට සැලකනවා. ඊළඟ අපූර්ව ආකාරයකට උපදෙස් දෙන්න. එහෙනම් අපූර්ව ආකාරයකට උපදෙස් දුන්න බව අපේ ਵਿਚාරය තුල කියවෙනවා. ඊළඟට
ජන කවියට ඒක ගැන තිබුණු හැකියාව පද්‍ය පන්තිය ඇසුරේ. ඊළඟ අපිට පිටින් උදාහරණ ගන්න බෑ. මේ අපිට નિયમિત කවි අට ඇසුරෙන් තමයි අපි මේකට පිළිතුරු සපයන්නේ. ඒ පළවෙනි ප්‍රශ්නේ. දැන් මම කැමතියි ඔයගොල්ලොත් එක්ක ඉස්සෙල්ලා මෙන්න මේ ප්‍රශ්න මේ අපිට මේ පෙළපොතේ සඳහන් ප්‍රශ්න ටික ගැන කතා කරන්න. ඊට පස්සේ මම කැමතියි ඕගලන්ට මේ ප්‍රශ්නෙකට විචාරයක් ලියන හැටි කොටසින් කොටස විග්‍රහ කරන්න. දැන් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. යහපත් ජීවිතයක් සඳහා ජන කවියෙන් ලද හැකි ආభాසය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. දරුවනේ යහපත් ජීවිතයක් සඳහා ජන කවියෙන් ලද හැකි ආభాසය. මෙතන කියනවා සාමාන්‍ය ජීවිතයක් නෙමෙයි යහපත් ජීවිතයක් කියලා ඒක විශේෂ කරලා පෙන්නනවා. ඊළඟට අපිට කියනවා ඒ යහපත් ජීවිතයට ජන කවියෙන් ලැබිය යුතු ආభాසය. ලැබිය හැකි ආభాසය. එහෙනම් ඒකෙත් ඉන්නේ කරුණු දෙකට අදාළව තමයි අපි අදහස් ඉදිරිපත් කරන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නය බලමු. ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා කාව්‍යාලංකාර යොදාගෙන ඇති ආකාරය උදාහරණ මගින් පහදන්න. දැන් මෙතනදී අහනවා කාව්‍යාලංකාර කියලා වචනයක්. මෙතනදී අහනවා කාව්‍යාලංකාර යොදාගෙන තියෙනවා. ඒ ගැන පැහැදිලි කරන්න. එහෙනම් ඕගොල්ලෝ කවියක් රසවත් කරන්න යොදා ගන්න කාව්‍යාලංකාර හඳුන ගන්න ඕනේ. මම ඒ ගැනත් කතා කරන්න කැමතියි. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නය. ජන කවියේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ. අන්න අපි මුලින්මත් කතා කරා ජන කවියේ තියෙන ලක්ෂණ. ඒවා මේ උපදේශ කවි තුල තියෙනවාද දැකිය හැකිද? එහෙනම් ඒවට උදාහරණ දෙන්න කියලා හතරවෙනි ප්‍රශ්නේ අපෙන් විමසනවා. අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. අවවාද අනුශාසනා දීමේදී කවියා ඉතා සංයමයෙන් එම කාර්යය ඉටු කරන්නට වග බලා ගන්න. අවවාද අනුශාසනා දෙනකොට ඒක නිකන් අර කටෝර විදිහට කටුක විදිහට එහෙම දෙන්න නෙමෙයි. කවියා හරිම සංයමයෙන් එම කාර්යය ඉටු කරන්න වග බලා ගන්න. අපිට ඒකට උදාහරණ මේ කවියට තුලින් ඉදිරිපත් කරන්න පුළුවන්. මේකට ඔබ එකඟ වන්නේ හේතු සහිතව විස්තර කරන්න. ඔව් පැහැදිලිවම අපි එකඟ වෙනවා. අපිට පුළුවන් ඒකට හේතු සහිතව විස්තර ඉදිරිපත් කරන්න. දැන් දරුවනේ මම කැමතියි ඕගලන්ට තව දෙයක් පැහැදිලි කරන්න. මේ ප්‍රශ්න මේ විදිහට තිබුණාට සමහර වෙලාවට අපොස සාපිල විභාගයේදී මේ ප්‍රශ්න කොටස් දෙකකින් අපිට ඉදිරිපත් වෙනවා. එහෙම වෙලාවේදී අපි උදාහරණ එක කොටසට දෙක බැගින් දෙමින් මේ විමසීමේ යෙදෙනවා. මම කැමති මේ පාඩම සම්බන්ධ කවි මේ පාඩම සම්බන්ධ විචාර ප්‍රශ්න වලට පිළිතුරු ලියන හැටි ඊළඟ වැඩසටහනින් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. මෙම පාඩම ආශ්‍රයෙන් එන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා අපි ඊළඟ වැඩසටහනින් විමසා බලමු. මම කැමති අපොස සාපිල විභාගයේදී මේ දක්වා ඇවිල්ලා තියෙන මේ පාඩම සම්බන්ධ ප්‍රශ්න ඔයාලත් එක්ක සාකච්ඡා කරමු. එහෙනම් අපි ආපහු හමු වෙමු.